ආයිබෝන් කියලා පිළිගන්නකේ පළ සිරු දෙනා ගණිත පාරාදීසය YouTube channel එක වෙත. මෙහෙමයි අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට හත ශ්‍රේණියේ සිසුන්ට අදාළව ගෙනෙනු ලබන කෙටි ප්‍රශ්න සාකච්ඡා මාලාවේ දෙවෙනි වීඩියෝ එක. හරි? දෙවෙනි වීඩියෝ එක. එතකොට මෙහෙමයි අපි කලින් කෙටි ප්‍රශ්න 25 සාකච්ඡා කරලා තියෙනවා. මේ වීඩියෝ එකේ ලින්ක් එක මම පළවෙනියෙන් දාන්නම්. පළ එක බලලා මේකට එන්න. මම හැම වෙලේම කියන කතාවන්නේ ඔක. හරි? මේ වීඩියෝ එක බලලා මේකට එන්න. එතකොට දෙයක් තේරුම් ගන්න පුළුවන්. හරි. එහෙනම් වැඩේ කරන්නේ කොහොමද වෙන්නේ මොකද්ද කියලා මම කියලා තියෙනවා කලින් වීඩියෝ එකේ. අපි එහෙනම් අද කෙටි ප්‍රශ්න 20 පළවෙනි ගානේ පටන් ගමු. හරි. කොහොම බලන්න ගාන මට කලින් හදන්න පුළුවන්ද කියලා. පහත රූපයේ සාමිති අක්ෂ කීයක් තියෙනවද කියලා අහනවා. මෙහෙම බලන්නකෝ. මේ පළවෙනි ගාන එහෙම තියෙන්නේ. රූපේ මෙහෙමනේ තියෙන්නේ. හරිද? එතකොට මේ පැත්තට කොටු තියෙනවා 6ක් නේ. කොහොම තියෙනවා. ඉතින් මේ පැත්තට කොටු කීයද 4ක් තියෙනවා. කොහොමනේ? එතකොට කොහොම තියෙන එකේ ආන්දමික සමමිති අක්ෂ කීයක් තියෙනවද කියලා. මෙන්න මේකෙන් ඇත්තටම වැඩක් නැහැ අපිට. මෙන්න මේ රූපේ වෙයිනේ. සමමිති අක්ෂ කියලා මේ එක උඩ එක වැටෙන්න අඳින්න මේ නමන්න පුළුවන් ආකාරය. ඉතින් මෙන්න මේ ඔස්සේ නමන්න පුළුවන්. නේද? මේ ඔස්සේ නමුත් ඔන්න එක සමමිති අක්ෂය. මේ ගිලා අද මේ පැත්ත කොට තුනයි මේ පැත්ත කොට තුන වැඩෙනවා. ආයෙත් මෙන්න මේ පැත්ත මෙහෙම නමන්න පුළුවන්. ඔන්න අනිත් සමමිති අක්ෂ. එහෙනම් මේකේ සාමිති අක්ෂ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ලියන්න සාමිති අක්ෂ දෙකක් ඇත කියලා. හරි. ගණ්ඩුකර දෙවෙනි ගාන. දෙවෙනි ගානෙන් කියන්නේ මෙහෙමයි. සුළු කරන්නලු. 8 ධන 20 බෙදීම 4. 8 ධන 20 බෙදීම 4. ඔය එකතු කිරීමකුයි බෙදීමකුයි තිබ්බොත් අපි ඉස්සරම කරන්නේ මොකද්ද? බෙදනවා. නේද? බෙදලා ඉවරටයි එකතු කිරීම කරන්නේ. නම් බලන්නකො 8 ධන 24 බෙදුවොත් කීය දෙන්නේ? 5. 8යි 5යි ඉන්නේ කියලා උත්තරේ 13. එහෙනම් මේක උත්තරේ ඉන්නේ කියන්නේ 13. හදාගන්නකො. කණ්ඩකාර තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන කියන්නේ මෙහෙමයි. කතරගම යන වචනේ අකුරු කුලක. දැන් අපි ඉස්සරහටම කලින් මේක කුලකේ ආය ලියන්න බෑ සංග්‍රහයන් තුල. ඒ කියලා කුලකයක් තියෙනවා කතරගම. නේද? එහෙනම් ත h ආය ඒ අකුරු ගන්නෑ. එකපාර ලිපාවයක් ආයි ලියන්නේ T H A R ඊගාට දින ඒ අකුරු ලියන්නෙත් නැහැ. ඊට G ලියන්නේ I A M A. එහෙනම් අහන්නේ අවයව ඇසුරින් ලියා දක්වන්න. ඔන්න එනවා ලියමු. 1 2 3 4 5 6 7. අනේකත්වයේ කීයද 7යි. දැන් අනේකත්වයෙන් මේක ලියන්නේ නැහැ. ඇහුවොත් අපිට ලියන්න පුළුවන්. හරි. ඔන්න එනවා අවයව ඇසුරින් ලියුවා කීයද අවයව 7ක් සෙට් වෙනවා. ඊගාව B ඇති සංඛ්‍යා අතුරින් 4න් බෙදෙන සංඛ්‍යා තෝරන්න. ඉතින් 4න් බෙදෙන කතන්දරේ මෙහෙමනේ. කවුත් තියෙන 231 තියෙනවා. 728 තියෙනවා. 936 තියෙනවා. 451 තියෙනවා. ඊගාට 512 තියෙනවා. මේ සංඛ්‍යාව 4න් බෙදෙන්න නම් මෙන්න මේ කෙලවරේ තියෙන ඉලක්කම් දෙකෙන් සෑදෙන සංඛ්‍යාව නේද? කස්ථානී සහ සියස්ථානී කියලා කියන්නේ. ඔන්න ඔතනින් සෑදෙන සංඛ්‍යාව 4න් බෙදෙනවා නම් ඒ මුළු සංඛ්‍යාවම 4න් බෙදෙනවා. එහෙනම් බලන්නකෝ 4 මේ සංඛ්‍යා දෙකක් තෝරන්න හරි. දැන් මෙතන බලන්න මොකක්ද බලන්න 31 4න් බෙදෙනවද නැහැ. 31 4න් බෙදෙන්නේ නැහැ. 31 4න් බෙදෙන්නේ 28යි 3ක් එහෙනම් 231 ගන්න. ඒ 28 4න් බෙදෙනවනේ. එහෙනම් මේ 728 කියන මුළු සංඛ්‍යාවම 4න් බෙදෙනවා. හරි. එහෙනම් 728 යටින් ඉරක් ගන්න. මෙතන 36 4න් බෙදෙනවනේ. එහෙනම් 936 4න් බෙදෙනවා. හරි.
51 අපි 4ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් මෙයා 4ෙන් බෙදෙන්නේ නැහැ. හරිද? 12 4ෙන් බෙදෙනවනේ. එහෙනම් 512 4ෙන් බෙදෙනවා. එහෙනම් මේක තුන. එහෙනම් තියෙන දේ සංඛ්‍යාවයි 2යි 3යි. ඊගාට පස්වෙනි ගාන 24හි සාධක ලියන්න. බලන්නකෝ 24 කියන සංඛ්‍යාවේ සාධක ලියන්න මෙහෙම. 24 මේ එකෙන් බෙදුවොත් 24යි. දෙකෙන් බෙදුවොත් 12යි. තුනෙන් බෙදුවොත් 8යි. 8 වර 3 24යි. හතරෙන් බෙදුවොත් 6යි. පහෙන් නෑ 6ෙන් බෙදුවොත් 4යි. 7ෙන් නෑ 8ෙන් බෙදෙනවා කීයද? 3යි. 9ෙන් නෑ 11ෙන් නෑ 12ෙන් බෙදුවොත් 2යි. ඊගාට තිබෙන්නේ 12 කියන 24 භාගයෙන් කියන්නේ ඒකා 24 බෙදෙන කියන්නේ 24. 24 වෙන්නේ කීයද? 1යි. එහෙනම් ඔන්න ඔය තමයි කියන්නේ මොනවද? 24 හි සාධක කියලා. ඒ කියන්නේ එකේ ඉඳලා ඒ සංඛ්‍යාව දක්වා බෙදෙන සංඛ්‍යා වලින් බෙදා යනවා. තව ක්‍රම තියෙනවා සාධක ලියන්න. හරි. මම ඔය එක ක්‍රමයකින් ගාන හැදුවේ. හරි. ඔය ගන්නකෝ 7 වෙනි ගාන නේ 6 වෙනි ගාන. ඉලක්කම් දර්ශකයක් හොයන්න කියලා කියනවා. ආගෙද 25364. 25364 ඉලක්කම් දර්ශකය. වන්න එතකොට 2යි 5යි 3යි 6යි 4යි. ඉතින් අන්තිමේ තනි ඉලක්කම ලැබෙන කම එකතු කරනවා. 2යි 5යි 7යි 3යි 10යි 10යි 16යි 16යි 4යි 20යි. නේද? ඔය 20 ආවෙන්නේ 20 හැම වෙලේම ඉලක්කම් දර්ශකයේ. හරි. 20 නෙවෙයි ඉලක්කම් දර්ශකයේ. අපි මොකද කරන්නේ? ඔය 20 2.0යි ආයෙ එකතු කරනවා. එහෙනම් මේක ඉලක්කම් දර්ශකයේ කීයද? 2යි. ඊගාවට 7 වෙනි ගාන. මෙහෙම තියෙනවා 12 කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3යි. ආයේ මෙතන මේ 18 නෑ හරි 18 ලියවෙන්න උදේට 18 කියන්නේ 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 3යි. අහන්නේ 12 18යි මහා පුදු සාධකයෙන්. එහෙනම් 12යි 18යි මහා පුදු සාධකය. බලන්නකෝ මේ දෙකේ ගොඩක් ජෝඩු ගන්න පුළුවන් නේද? මෙතන දෙකේ දෙක ලක්ම තිබ්බා මෙතන දෙක ලක්ම නැහැ. මෙතන තුනේ ජෝඩුවක් ගන්න පුළුවන්. මේ තුනේ ලක්ම සෙට් එකට ආය තුනේ එක මෙතන. එහෙනම් මහා පුදු සාධකයෙන් මෙන්න මෙතන දෙකෙන් මෙතනින් එක දෙකේ ලක්ම උගුයි මෙතනින් එක ලක්ම ගන්න. එහෙනම් දෙවරක් තුනේ ඉන්නේ කීයද? 6යි. එහෙනම් 12යි 18යි මහා පුදු සාධකයෙන් කීයද? 6යි. හදාගන්න ඊගාවට 8 වෙනි ගාන බලන්නකෝ. මෙහෙම 8 වෙනි ගාන තියෙන්නේ p ගේ 5 වෙනි බලය. හරි දර්ශකයේ 15 නේද? ආගමගේ පාදයේ කීයද කියලා අහනවා. පාදින්නේ පළවෙනි එක කවුද? p. ඊගාවට දර්ශකයේ කීයද ඉන්නේ? දර්ශකයේ මේ තියෙන එක උඩ තියෙන දර්ශකයේ. ඒ දර්ශකයේ කීයද? 5යි. ඊගාවට 9 වෙනි ගාන බලන්නකෝ. දෙකේ තුන්වෙනි බලය ගුණ කිරීම 5 කියන එක මේ ගුණිතයක් ලෙස විහිදුවලා ලියන්න ඕනේ. දෙකේ ලක්ම තුන් පාරක් තියෙනවානේ. ආය ගුණ කිරීම 5යි. එහි අගයස්වන දැන් මෙන්න මේකේ උත්තරේ. දෙවරක් දෙක 4යි 4ක් දෙක 8යි 8 වරක් 5යි කීයද? 40යි. එහෙනම් මේක උත්තරේ ඉන්නේ කීයද? 40යි. හරිද? ඊගාවට 10 වෙනි ගාන බලන්නකෝ. ඒ 10 වෙනි ගාන තියෙන මෙහෙමයි. සුළු කරන්න. අවුරුදු මාස දින
මාස හරි එතන අවුරුදු නේද දින 1යි මෙතනදී 28යි හරිද මෙතන තියෙන්නේ 8යි 5යි මෙතන තියෙන්නේ 3යි 6යි දැන් මේක අඩු කරන්න තියෙන්නේ හරිද බලන්නකෝ අඩු වෙන්නේ මෙහෙමයි ඉතින් එකෙන් 28ක් අඩු කරන්න බෑනේ එකෙන් 28ක් බැරි නිසා අර පැත්තේ එකක් ගියා හොඳට මතකද එහා පැත්තේ එක මාසයක් ඉන්නේ එතකොට නේද ඒතර එක මාසයක් මෙහෙරාව කියන්නේ එක මාසයක් කියන්නේ දින පැත්තට කියන්නේ දින 30ක් යන්නේ හරිද සාමාන්‍යයෙන් අපි මෙයාලට ගන්නේ මාසෙකට දින 30ක් තියෙනවා කියලා මොකද නැත්නම් 21 28ක් තියෙනවනේ 31ක් තියෙනවා සාමාන්‍යයෙන් ගන්න මාසෙකට දින 30ක් තියෙනවා කියලා පැත්තට එකක් ගියොත් 30යි මේ තිබ්බ 31යි නේ තිබ්බ එකයි මෙහෙන් ආපු දින 30යි ඔක්කොම 31යි එක මාසයක් කියන්නේ දින 30ක් එයි. දැන් 20 30 ගේ 28ක් ගියම කීයද එන්නේ 3යි. එහෙනම් දින කීයද 3යි. දැන් මෙතන මාස කීයද 7යි. 7න් 5ක් ගියොත් කීයද එන්නේ 2යි. මොකද එක මාසයක් කාඩ ගියා. මෙතන අවුරුදු විතර එකතු කරන්න තියෙන්නේ. පොඩි ගාන අපිට වැරදුනා. හරි. අඩු කරන්න නෙවෙයි එකතු කරන්න තියෙන්නේ. හරි. එහෙනම් එකතු වුණොත් දිනේ 28යි එකයි 29. දින 30ක් වෙන්න බෑ මාසයක් වෙන්න. මාස 8යි 5යි 13යි. සම්පූර්ණ දැන් මාස 13ක් තියෙනවා. මොකද මාස 13ක් කියලා කියන්නේ අවුරුද්දකුයි තව මාසෙකුයි. අවුරුද්දර මාස 12යි. දැන් මෙතන 13ක් ආවා කියන්නේ 12කුයි තව එකකුයි නේ. මාස 12ක් කියලා කියන්නේ එක අවුරුද්දයි. අවුරුද්දම එහා පැත්තට. එහෙනම් මෙතන කියන්නේ කීයද? අර ඉතිරි වෙච්ච මාසෙ විතර. එක අවුරුද්දක් එහා පැත්තට ගියාම 6 3 9යි. මෙහෙන් ගිය අවුරුද්දා ඉන්නේ කීයද? 10යි. හරි. ඊගා බලන්න 11 වෙනි ගාන. 1815 අයත් වන සියවස අහන්න. ඉතින් මෙහෙමයි දශකයේ හොඳන් 10න් බෙදෙනවා සියවස නැත්තම් සතකයේ හොඳන් 100න් බෙදෙනවා සහස්‍රකයේ හොඳන් 1000න් බෙදෙනවා. එහෙනම් සියවසනේ අහන්නේ නේද? එහෙනම් 1815 කියන එක අපි බෙදනවා කියන 100. ඒතර උත්තරේ දශම ස්ථාන දෙකක් අහට ගියොත් 18.15 කියලා කියන්නේ. එහෙනම් මේ කියන්නේ 100ව 18ක් ගිහිල්ලා තව අවුරුදු 15කුත් ගිහිල්ලා තියෙනවා. 1800කුයි 15කුයි 1815 කියන්නේ. හරිද? එහෙනම් මේක අයිති වෙන්නේ මේකට වඩා ඉස්සරහින් තියෙන දැන් ඊගාවට එන්නේ 1900 නේද? එහෙනම් මේක අයිති වෙන්නේ කීයද? 19 වෙනි සියවසේ. ඒ කියන්නේ මෙන්න හරි. එතන කීයක් හරි ගානක් ඉතුරු වුණොත් එහෙම අපි මොකද කරන්නේ? මෙන්න මේ දිනෙන් දින ගාන එකක් එකතු කරනවා. හරි? ඒ කියන්නේ ඊගාවට උදා වෙන්න යන්නේ 1815 ගාවට එන්නේ 1900 වෙනි නේ? 19 වෙනි සියවස උදා වෙන්න යන්නේ. හරි? එහෙනම් මේක ඇතුළු සියවස දුක් කීයද 19 වන සියවස. මෙන්න මෙතනින් බෙදලා එන ගානට වඩා එකක් පැටියෙන් ගන්න. හරි. දශකයේ වන්දි කරා මේක 10න් මේ 10න් බෙදනවා. ඒක මොකද 181.5 එනම් 180 දෙවෙනි දශකයට අයිති වෙන්නේ. හරි. ඊගාවට 12 වෙනි ගාන බලන්නකෝ කොන පාඩමේ ගාන. හරිද? ඒ 12 වෙනි ගානෙන් කියන්නේ මෙහෙම. මෙහෙම තියෙනවා කෝණය ABC කියලා. මේකේ බාහුව නම් කරන්නේ. බාහුව කියනකොට මෙන්න මේක දෙකට. නේද? එහෙනම් බාහුව මොනවද වෙන්නේ? එකක් AB අනිත් එක තමයි මොකද්ද? BC. දෙවෙනි එක. ශීර්ෂය නම් කරන්නේ. එහෙනම් ශීර්ෂය මොකද්ද? B. උඩින් කාක පාද දෙනවා වඩාත් හොඳයි. 13 වෙනි ගාන. දැන් මේ කියනවා ශ්‍රී ලංකාවේ පළාත් කියන්නේ කුලකයක්. ඉතින් පැහැදිලිවම කුලකයක්. පළාත් 9ක් තියෙනවා වෙන් කර හඳුනා ගන්න පුළුවන් නැතම කියන්නේ කුලක කියලා. හරි. නම් ශ්‍රී ලංකාවේ පළාත් කියන්නේ මොකද්ද? කුලකයක්. හරි. දෙකේ තුන්වෙනි බලය තුනේ වරේ වඩා විශාලයි. බලමු කොහොමද වෙන්නේ කියලා. දෙකේ තුන් හරි. දෙකේ තුන්වෙනි බලය තුනේ දෙවෙනි බලය විශාල කියන්නේ දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. තුනේ වරේ කියන්නේ 9යි. දැන් 8 9ට වැඩිය විශාල නේද? නෑ. එහෙනම් මේ දෙවෙනි කතාව මොකද්ද? බොරුව. 205 කියන්නේ පරාවර්තන කෝණයක්. හරි 180ට වඩා වැඩි කෝණ තමයි කියන්නේ මොකද? පරාවර්තන කෝණය. එහෙනම් 225 කියන්නේ පරාවර්තන කෝණයේ කතාව හරි. 2019 ඉලක්කම් දර්ශකය දුරු ඉලක්කම් දර්ශකය කිව්වත් මේ සංඛ්‍යාවක් වෙන දැන් 12 කියන සංඛ්‍යාවන්නේ 2019 ඉලක්කම් දර්ශකය හොයන්න නම් මොකද කරන්න ඕනේ? 2යි 1යි 0.9 එකතු කරන්න ඕනේ. හරිද? 2 1 3 9 3 12යි මේ 2 1 එකතු වෙන ඉලක්කම් දර්ශකය දෙන්නේ 3 එහෙනම් එක දාපුවා.
හරි වැරදි හරි වැරදි. ගන්නකෝ 14 වෙනි ගාන. ඔය බලන්න මෙහෙමයි 14 අගය ආදේශයේ ගානක් නේද? ඒ වලගේ දෙකයි. නම් 3යි ඒ වර්ගයේ අගය. 3යි ඒකේ උත්තරේ 2යිනේ. 2 වර්ගය. 2 වර්ගයේ 4යි 4 3 නේ උත්තරේ. එහෙනම් උත්තරේ මේ කීයද ඔකේ 12යි. හදාගන්නකෝ. ඊගාවට 15 වෙනි ගාන බලන්න. මෙන්න මේ වගේ දල හැඩයක් තියෙන කෝණයක් තියෙන නේද? මේකේ විශාලත්වයට සුදුසුම අගේ මට තේරෙන විදිහට ඔයක 25 සෙට් වෙන 90ට වඩා පොඩ්ඩක් අඩුයි. 25 සෙට් වෙන්නේ නැහැ ඔබෙන්. කොහොමද මේක සුළු කෝණයක්. මෙයාලා කියන්නේ 25ද මේකේ අගේ 85ද 90ද කියලා. 90 කොහොමද පැහැදිලි වෙන්නේ නැහැ. මේක පේනවා 90 කොටුවක් දෙන්න බෑ. ඒ ඔක සුළු දැන් මේ දෙන්නම සුළු කෝණද මේක සුළු කෝණයන්නේ. නම් මේක කිට්ටු මම හිතන්නේ 85ට නම් 85ට දෙන්න ගන්න. හරි. ඊගාවට පැහැදිලිවම කියන්න පුළුවන් මම හිතන්නේ. ඊගාක පැහැදිලිවම මහා කෝණයනේ තියෙන්නේ ඔක. අනුර වඩා වැඩි වල කියන මහා කෝණ කියලා ඔය එකක් තියෙනවා. නෑ 180 කියන්නේ මොකද්ද සරල කෝණයක් නේද? එහෙමලා නෑනේ ඔක. 205 කියන්නේ කලින් කිව්වනේ පරාවර්තන කෝණයනේ. එහෙනම් මේ දෙන්න ගන්න බෑ. එහෙනම් ඔක අනිවාර්යයෙන්ම 132 වගේ වෙන්න ඕනේ. උත්තර 132 ටිකක් ගන්න. ඊගාවට 16 වෙනි ගාන. පහත දැක්වෙන සංඛ්‍යා යුගලට ඔන්න ඔය අසමානතා ලකුණනේ හරියට දන්නුනේ. ඍණාගයක් තියෙනවා ඍණ 20. මැදින් හිස්තැනක් තියෙනවා ඍණ 35. මේකෙන් කවුද වැඩි? මේ ඍණ පැත්තට යන්න යන්න අඩු වෙනවනේ. එහෙනම් මේ පැත්ත අනේ මේ මෙයා ඍණ 20 මේ පැත්තේ ඍණ 35 ඍණ 35 ඍණ 20 වලට අඩුයි. එහෙනම් කොහොම කටහඬ ඕනේ? ඊගාවට බිඳුව ඍණ 2 ගත්තොත් ඍණ 2 කියන එක නා බිඳුවට වඩා අඩුයි. එහෙනම් මේ ඒකත් ওই පැත්තට කටහඬ යන්න ඉස්සන. තාත්තෙන් ගන්න. බිඳුවත් 10ත් අතර ප්‍රථම සංඛ්‍යාව වෙන රූපයක දක්වන්න. බලන්නකෝ. එහෙනම් 17 කුලකයේ ලිව්වත් තියෙන ඉස්සර සංඛ්‍යාවරහන් තුල බිඳුවත් 10 අතර ප්‍රථම සංඛ්‍යාවේ පාලන ප්‍රථම සංඛ්‍යාව මොකද? එකේ නොවි එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙනවා. ඒ කියන්නේ සාධක දෙකක් පමණක් තියෙනවා. හරි? සාධක දෙකක් වෙන නිසා එක ප්‍රථමක වෙන්නේ නැහැ. ඒක බෙදෙන්නේ එකෙන් විතරයිනේ. එකට තියෙන්නේ එක සාධකයක් විතරයි. හරි? ප්‍රථමක වෙනකන් තියෙන්න ඕනේ සාධක දෙකක් විතර. දැන් දෙකේ ලක්කම ගත්තා. බලන්නකෝ. එකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා. නේ? එකෙන් බෙදුවොත් දෙකයි දෙකෙන් බෙදුවොත් එකයි. එහෙනම් පළවෙනි ප්‍රථම සංඛ්‍යාව මොකද්ද? 2. එකට 3 ලක්කමත් එහෙමයි. 3ත් එකෙන් බෙදෙනවා 3ෙන් බෙදෙනවා ඊට වඩා වෙන කමක් බෙදෙන්නේ නැහැ. 4 ගන්න බෑ මොකද 4 උදේ එකෙන් බෙදෙනවා. 4 දෙකෙන් බෙදෙනවා. 4 4ෙන් බෙදෙනවා. එයාට සාධක 3ක් තියෙනවා. එයා ගන්න බෑ. 5ත් ප්‍රථම. මොකද 5 බෙදෙන්නේ එකෙන් 5ෙන් විතරයි. එකෙන් බෙදෙනවා 5ෙන් බෙදෙනවා. අර දෙකෙන් 3ෙන් 4ෙන් මොකක්ද බෙදෙන්නේ නැහැ. 6 බෑනේ කොහමද දෙකෙන් බෙදෙනවා 3ෙන් බෙදෙනවා නේ. 7ක් ගන්න පුළුවන්. 7 බෙදෙන්නේ එකෙන් 4ෙන් විතරයි. 8 බෑ දෙකෙන් 4ෙන් බෙදෙන නිසා. නම් 9ක් බෑ. අහන්න 1යි 10 අතරනේ හැම වෙලේම ගන්නවා මෙන්න මේක. හැබැයි මේක දක්වන්න කියලා මොකද වෙන් රූපයකින් වෙන් රූපයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ වෘත්තයක් තුල මේක දක්වනවා. 2 3 5 7. මොකද නමක් දීලා තියෙනවද ඒකට? ඔව් ඒ කියලා දීලා තියෙනවා. අපි ඊතලයක් ගහරි. ඊතලයක් ගහලා ඔක දක්වනවා මොකද කැපිටල් A කියලා. හරි. යම් අපි ගාව ගන්නට 18. සිතාරා පාසලට යාමට නිවසින් පෙරවරු 6:40ට පිටත් විය. අය පාසලට පැමිණි පෙරවරු 7:15ට නම් පාසලට යාමට ගත වූ කාලය බලන්නකෝ.
එතකොට 18 කාලයන්නේ අහන්නේ කොච්චර කාලයක් කියලාද කියලානේ. එහෙනම් 7යි 15 නේද? 7යි කියන්නේ පැයනේ. ඒක මොකද්ද මිනිත්තු. ඕකෙන් අඩු කරන්න ඕනේ මොකද්ද? 6යි 45. හරියනේ. 15 40 බැලුවා අර පැත්තෙන් ගන්නවා හොඳට මත්යෙන් ගන්න එක පැයක්. නේද? එක පැයක් කියන්නේ මිනිත්තු කීයද 60යිනේ. ඒතර 60යි 15 මේ පැත්තේ නිකද 75යි. මේක 60 කාල මිනිත්තු මේ 15යි 75යි 75යි මතලයේ ගෙත් කිය දෙන්නේ 35යි. මෙතන දැන් තියෙන පැය කියන 6යි. 6න් 6ක් ගියොත් ඉන්නව. එහෙනම් ගත වෙච්ච කාල දෙක කීයද? මිනිත්තු 35යි. මිනිත්තු කීයද? 35යි. දැන් මෙහෙමයි 19 වෙනි ගන්න. දැන් මෙහෙම තියෙනවා AB කියන. මේ මොන කොන්ද කියලා. AB 90ට වඩා අඩුයි A. එහෙනම් මේක මොකද්ද? සුළු කෝණයකින්. B කියන්නේ 90ට වඩා වැඩි. ඒක මොකද්ද? මහා කෝණයකින්. මොකද්ද? මහා. එහෙනම් A සුළු කෝණයක්. B කියන්නේ මොකද්ද? මහා කෝණයක්. හරි. ගන්නකො 20 වෙනි ගාන. ඒකේ කියන්නේ මහා කුඩා බුදු ගුණාකාරය හොයන්න කියලා. එතකොට ඔය දීලා තියෙන කතන්දරය අතරම කුඩා බුදු ගුණාකාරය හොයන්න වැඩක් නැහැ අපිට. හරිද? ඒක මේ අමතක වෙලා හරි දීප එකක්. ඔහොම සාමාන්‍ය දෙන්නේ මහා පුදු සාධකය හොයන්න. හරිද? කියන්නේ තේරුණාද දන්නවද? මෙන්න මේ දීලා තියෙන කතාව අපිට කිසිසේත් වැඩක් නැහැ. දැන් දීලා තියෙන 10 සමානයි 2 වැඩි කිරීම 5 කියලා. නේද? 15 සමානයි 3 වැඩි කිරීම 5 කියන්නේ මේකෙන් පුළුවන් මොකද්ද? මහා බුදු සාධක වෙන. දැන් මෙයාලා කියන්නේ මොකද්ද? කුඩා බුදු ගුණාකාර වන්න කියන. එහෙනම් ඒ කියන්නේ මෙන්න මේ ගියේ කතාවේ වැඩක් නැහැ අපිට. තමයි වැරදිලා මේක දීලා දන්නේ. හරිද? මහා බුදු සාධක එන්න ඕනේ ඉතින් හරි. කොහොමද කියන්නේ මේකේ මහා බුදු සාධක කලින් ගානක් තිබ්බ නේද? නෑ නේ. හරි. කමන්නේ. කොහොමද කියන්නේ කුඩා බුදු ගුණාකාරය? ඔව් මහා බුදු සාධක තිබ්බ 7 වෙනි ගාන. නේද? සාරි මේ කුඩා බුදු ගුණාකාරය හදුවා. හරි. එහෙනම් 10 15 කුඩා බුදු ගුණාකාරය තමයි අපි හොයන්න යන්නේ. හරිද? මේ මෙහෙමයි 10යි 15යි මෙහෙ වෙන වෙන නරම් බෙදෙනවා. සෝරි එක වෙනනම් බෙදෙනවා. බෙදෙන කතන්දරේ මේකනේ. මේ දෙන්න කවුරු හරි එක්කෙනෙක් හරි නැත්නම් දෙන්නම හරි ගමන්නේ දෙකෙන් බෙදෙන එක්කෙනෙක් හරි ඉන්නවනම් අපි මේක දෙකෙන් බෙදන්න ඕනේ. දැන් 10 දෙකෙන් බෙදෙන්නේ නැහනේ. සෝරි 10 දෙකෙන් බෙදෙනවනේ. 15 දෙකෙන් බෙදෙන්නේ නැහනේ. එහෙනම් 15ට යාගේ පාඩුවේ ඉන්න කියලා බෙදෙන කෙනා බෙදෙනවා. 10 දෙකෙන් බෙදුවොත් 5යි 15 දෙකෙන් බෙදෙන්නේ නැත්නම් එහෙම ලියුවා. දැන් මේ කවුරු දෙකෙන් බෙදෙන්නේ නැහනේ 5 බෙදෙන්නේ නැහැ 15 බෙදෙන්නේ නැහැ. ඉතින් ඊගාල බලන්න මේක 3න් බෙදෙන කවුරු ඉන්නවද කියලා. ඔව්. 5 බෙදෙන්නේ නැති වුණාට 15 තුنين බෙදෙනවනේ. එහෙනම් බෙදෙනවා. 5ට යාගේ පාඩුවේ නිකන් එහෙම ලිව්වා. 15 තුنين බෙදෙන්නේ කීයද? 5. දැන් මේ දෙන්නා කවුරු 3න් බෙදෙනවද නැහැ. එහෙනම් ඊගාල අපි යන්නේ ඊගා ප්‍රථම සංඛ්‍යාවට. 4න් නැහැ කවද? 5. 5න් දෙනවා මේ 5ට 5 එක එකයි. 5ට 5 අන්තිමේදී එකේ ඉලක්ක ලැබෙනකම් බෙදෙනවා. එහෙනම් ඕනේ මොකද්ද? 10 15 කුඩා පුදු ගුණාකාරය. හරිද? ඒකේ නුලි මෙන්න මේ සෙට් එක පල්ලෙහාට ගුණ කරනවා. හවුද? 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5යි. ඒවලත් 6යි 6ට 5යි කියන උත්තරේ. හරි. ඔන්න දැන් පිටි ප්‍රශ්න 20ක් ඉවර කරා. එහෙනම් අපි පිටි ප්‍රශ්න 100ක් දක්වා මේ ගැන යනවා. හරි. දැන් මේකෙන් පස්සේ පිටි ප්‍රශ්න 40ක් ඉවරයි නේ. වීඩියෝස් 5ක් ඔස්සේ එක්කෙම 20 ගානේ පිටි ප්‍රශ්න 100ක් අපි සාකච්ඡා කළා. ඉතින් පස්සේ අපි රචනා ප්‍රශ්න වලට යනවා. හරි. තාමත් ගණිත පාරාදීසයේ අපි channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් ඉක්මනින් පුතේ මේ ගණන් හරි මේ ගණන් 20 හදලා තුන්වෙනි වීඩියෝ එක මම ඉක්මනින් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ස්තුතියි. අද ගණිත පාරාදීසයත් එක්ක සම්බන්ධ වෙච්චි ඔයාලා පුරා